අපෙන් අහන්නේ x වල අගය. එතකොට පුතේ මෙතන අපිට ගන්න පුළුවන් එකම වෘත්තකණ්ඩයේ කෝණයක් මෙන්න මේ කෝණය මේ 70 මේ 70 මෙතන කෝණයට සමාන වෙනවා. මේ මෙයත් 70යි. එකම වෘත්තකණ්ඩයේ කෝණය. ඒ වගේම අපිට ගන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තර හින්දා සමාන්තර රේඛා අතර පිහිටන ඒකාන්තර කෝණ අගෙන් සමානයි. විශේෂ අකුරු හැඩයට හැදෙන මේ කෝණය ඉවල. එහෙනම් මෙයා 70යි නම් මෙතනත් 70යි. කොහොමද ඉතින් මේ පාද දෙක සමාන හින්දා මේ දෙන්න 70 වෙනවා. ඒ අනුව මේ x ගේ අගය වෙන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණේ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ කියන්නේ 70 70 එකතුව. x වල අගය එන්නේ පුතා අංශක 140යි. ඔබේ උත්තරේ හරිනම් පැන්සලෙන් හරි. රතු පෑනෙන් හරියක් දාගන්න. අංශක 140යි. අංශක 140යි. ඊළඟට අපි 6 වෙනි ගැටලුවට ගියොත් ප්‍රශ්න අංක 6 ඒකෙත් අහන්නේ මේ x වල අගය එකම වෘත්තකණ්ඩයේ කෝණ අපි දන්නවා සමානයි. එහෙනම් මෙන්න මේ 70ම තමයි පුතා මෙතන තියෙන්නේ මේ 70. මෙයා 70යි. එතකොට අපිට මෙතන ත්‍රිකෝණයේ සැලකුවාම මේ ABC ත්‍රිකෝණයේ සැලකුවාම මෙයා 70යි නම් පුතේ මෙතනත් 70යි හේතුව මේ පාද දෙක සමාන හින්දා. එහෙමනම් එන්නේ x සමානයි අංශක 180න් අපි අඩු කරනවා 70 ඒවා දෙකක්. 70 ඒවා දෙකක් අපි අඩු කරනවා 180න්. එතකොට 180න් අඩු වෙනවා 140ක්. ඔබේ උත්තරේ අංශක 40යි. ඔබේ උත්තරේ අංශක 40යි. හරි? සම්බන්ධුනේ නැද්ද? ආ? සම්බන්ධුනේ නැද්ද? කොමින් මා දෙන්න රින් කට් එක. හරි. එතකොට දුන්නා බලන්න. ආවේ නැත්තම් කියන්න. ඊළඟට අපි එනවා ඒකෙම දැන් අපි කතා කරේ පුතා 6 වෙනි ගැටලුව. දැන් මම 7 වෙනි එකට එන්න හදයි. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 මේකේ දීලා තියෙන්නේ මේ විදියට. රූප සටහන අපි ගත්තොත් 7 වෙනි එකේ මේම වෘත්තයේ දීලා තිනවා. මෙතනින් මෙහෙම ඡාය දික් වෙනවා. මෙතනත් ඡාය දික් වෙනවා. මෙයාට මෙයා කෙලවර යාවෙන්නේ ඔන්න ඔහොම. මෙයා C මෙතන D. මෙතන අංශක 120යි පුතේ. මෙතන 120යි. මෙයා x කියලා දීලා තිනවා. අපෙන් අහන්නේ x වල අගය. x වල අගය. ඉතින් ඊටාත්ම පහසුයි. පුතාලා දන්නවා සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ පරිපූර්ණකයි. එහෙනම් මෙතන සරල රේඛාවක් තියෙන්නේ. මේ බද්ධ කෝණයක් හැදෙන්නේ 120යි නම් මේ අංශක 60ක් වෙනවා. ඊට පස්සේ එකම වෘත්තකණ්ඩයේ කෝණ සමාන වෙනවා. එකම වෘත්තකණ්ඩයේ කෝණ සමාන වෙනවා. මේ තමයි CD ඡාපයෙන් වෘත්තකණ්ඩයේ. ඒතකොට මේ කෝණයට මේ කෝණේ සමාන වෙනවා. ඒ කියන්නේ මෙයා 60ක් වෙනවා. එහෙමනම් පුතා x කියන්නේ අංශක 180න් 60ක් අඩු කරාම අංශක 120යි. ඔබේ උත්තරේ අංශක 120 වෙන්න ඕන. ඔබේ උත්තරේ අංශක 120 වෙන්න ඕන. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 8ට. 8 වෙනි ප්‍රශ්නෙට. ඔබට යමක් ලියා ගන්න ඕන වුණොත් ඉක්මනින් ලියා ගන්න. මම මේක දැන් ටිකක් ඉක්මනින් කරනවා. ඊළඟ එක වෘත්තයේ අපේ මේ රූප සටහන ගොඩනැගීම බැලුවොත් එහෙම මේ ප්‍රශ්නාංක 8 මෙතන මේ ඡාය දික් වෙනවා. මෙතන වෘත්ත ඛණ්ඩයක් මෙහෙම එකම වෘත්ත ඛණ්ඩයේ කෝණයක් හැදෙනවා. මෙයා B, මෙයා C, මෙයා D. ඒතර මෙතන ඉඳන් මෙයාට මෙහෙම සම්බන්ධ වෙනවා.
මේ කෝණේ x වෙනවා. මෙතන අංශක 50යි. මෙතනත් යා වෙලා තියෙන්නේ පුතා. මෙහෙම යා වෙලා තියෙන්නේ. අපෙන් අහන්නේ x වල අගය. x වල අගය. අපෙන් අහන්නේ x වල අගය. මෙතන ඒක. ඉතින් මේකෙත් මහ ලොකු දෙයක් නේද? එකම උත්තරකණ්ඩේ කෝණ සමානයි. මෙතන මෙයා අංශක 50යි නම් මෙයාත් අංශක 50යි. එකම උත්තරකණ්ඩේ. මෙයා 50යි නම් මෙයාත් 50යි. ඉතින් x කියලා කියන්නේ මේ ඊට බද්ධ වෙන කෝණෙනේ නේ. ඊට බද්ධ කෝණය තමයි x කියලා දීලා තියෙන්නේ. ඊට බද්ධ වෙන කෝණය තමයි x කියලා දීලා තියෙන්නේ. එතකොට මේ බද්ධ කෝණයේ අංශක 180යි x කියන්නේ 180ෙන් 50ක් අඩු කරා. 130යි. ඔබේ උත්තරේ 130ක් වෙන්න ඕන අංශක. අංශක 130යි. ඊළඟට අපි එනවා 9 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 ගොඩ නැගින්නේ මේ විදිහට. ප්‍රශ්නාංක 9. වෘත්තය මෙතන පුතා මේ වගේ ඉතාමත්ම නොපෙනෙන පේන ගන්න තමයි මේ රේඛාව තියෙන්නේ ඔහොම. මෙතන ඔහොම තියෙනවා. මෙතනින් P වලදී ඔහොම ඡේදනය වෙනවා. මේ විදිහට දීලා තියෙනවා. මෙයා අංශක 70යි. මෙයා 70යි. මෙයා අංශක 30යි. මෙයා x. මෙතන b, මෙතන a, මෙතන c, මෙතන d, මෙතන q. මෙයා අංශක 30යි, මෙතන අංශක 70යි. අපෙන් අහන්නේ x වලාගේ. ඉතින් දුවේ පුතේ මේ BC කියන වෘත්ත ඡාපයෙන් එකම වෘත්ත ඛණ්ඩය මත හැදෙන කෝණය තමයි මම මේ රතු පාටට පෙන්නන්නේ. මෙයා 70යි. එයාම මෙතන වෘත්ත ඛණ්ඩයේ හැදෙන කෝණේ 70යි. මෙයා 70යි. එතන දුවේ පුතේ මේ 70යි 70 මෙයාව තමයි දික් වෙන්නේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වල සමාන හින්දා 70යි 30යි එකතු වුණාම අංශක 100 තමයි මෙතන උත්තරේ වෙන්නේ. x ගේ අගය අංශක 100යි. x ගේ අගය අංශක 100යි. ඔය විදිහට තමයි මේ පළවෙනි අභ්‍යාසය අපි සාකච්ඡා කරේ. ඒ අනුව ඒ ගැටළු වලට උත්තරේ එහෙමයි. දැන් අපි එනවා ඊළඟ අභ්‍යාසය. අපි බලමු. ඊළඟ අභ්‍යාසය තමයි ඒකෙත් මම හිතන්නේ ඔයගොල්ලෝ ගණන් ටික හදලා ඇති. ඊළඟ අභ්‍යාසය කියන්නේ මම මේ අර බව පෙන්වන අවස්ථාව නෙවෙයි ඔයගොල්ලන්ට කරන්න කිව්වේ. මම පුතාලට කරන්න කිව්වේ 31 නේද මේක. මේකේ ඔයගොල්ලන්ට කරන්න කිව්වා තව ගැටලු 5ක් තියෙනවා. ඒ තමයි අර්ධවෘත්තයේ කෝණ සම්බන්ධ වෙන අවස්ථාව. ඒ තමයි 31 6 අභ්‍යාසය. හරි. 31 6 අභ්‍යාසයේ දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ 31 6 අභ්‍යාසයේ වෘත්තය දීලා තිනවා අර්ධ වෘත්තයේ කෝණ සම්බන්ධ වෙන පරිදි මේ පළවෙනි ගාන පළවෙනි එක මෙතන අංශක 30යි පුතා. මෙතන අංශක x දීලා තිනවා. ඔයගොල්ලන්ගෙන් අහන්නේ x වල අගය. ඉතින් මෙයා අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් නම් මෙයාගේ කෝණයේ අංශක 90 බව අපි දන්නවා. එහෙනම් x ගේ අගය වෙන්නේ පුතා අංශක 90ෙන් මම අඩු කරනවා 30. හේතුව මෙයා 90යි නම් මේ දෙන්න 90යි. එහෙනම් උත්තරේ අංශක 60යි. පළවෙනි එක. දෙවෙනි එක මේ විදිහටම අර්ධ වෘත්තයේ කෝණ මේ විදිහට දීලා තියෙන ඉතාමත්ම සරල ගැටලු කීපයක්. මෙයා අංශක x ගේ අගය අහන්නේ.
ඉතින් පුතේ මේක අංශක 90ක් වෙනවා අනිවාර්යයෙන්ම x කියන්නේ එහෙනම් මේ දෙන්නම 90ක් වෙනවා. සමාන පාද වලට සම්මුඛ කෝණ හින්දා x කියන්නේ 90 බෙදීම දෙකක් වෙනවා. ඔබේ උත්තරේ අංශක 45ක් බවට පත් වෙනවා. අංශක 45යි. ඊළඟට අපි එනවා තුන්වෙනි එකට. තුන්වෙනි එක වෙන්නේ මේ ආකාරයට වෘත්තය මේ ආකාරයට මෙතන විස්කම්භයක් තියෙනවා. මෙයා O මේක ඔහොම දික් වෙනවා. මෙතන අංශක 60යි. මේ OC කියන දිගයි මේ දිගයි සමානයි කියලා තමයි මේ පෙන්නන්නේ. ACD ඔය දෙන්න සමානයි. අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මෙතන x කියන කෝණයගේ අහන්නේ x කියන කෝණයගේ. අපි දන්නවා මෙතන අර්ධ වෘත්තයක් ඉඳන් මෙයා 90 බවට පත් වෙනවා. මෙයා අංශක 30ක් වෙනවා. අංශක 30යි. මේ පාද දෙක සමාන හින්දා පුතේ මේ කෝණෙත් අංශක 30ක් වෙනවා. එහෙනම් අපිට පුළුවන් ඔන්න බලන්න හොඳට මෙන්න මේ කියන ත්‍රිකෝණය අපි සැලකුවාම මේ ත්‍රිකෝණේ මේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ කියන්නේ x එකතු කිරීම 30 සමාන වෙනවා පුතා අංශක 90ට. එහෙනම් x කියන්නේ අංශක 90ෙන් අපි 30ක් අඩු කරාම අංශක 60යි ඔබේ උත්තරේ. අංශක 60යි. ඊළඟට අපි එනවා ඊළඟට එන්නේ අපි ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 මේ ආකාරයට මේ එකම වෘත්තකණ්ඩේ කෝණ දෙකක් මෙහෙම හැදෙන්නේ. මෙහෙම A B මෙතන O කියන්නේ කේන්ද්‍රය. මෙතන x මෙතන C මෙතන D. ඔබෙන් අහන්නේ x වලගේ මෙතන අංශක 50ක් කියලා අපිට දීලා තියෙනවා. x වලගේ. ඉතින් ඊටාවත්ම සරල ගැටලුවක්. ඔබට පේනවා මෙතන අර්ධ වෘත්තයේ කෝණයක් හැදෙන්නේ. එහෙනම් මෙතන අංශක 90යි. එතකොට මෙයා මේ දෙන්නම අංශක 90ක් වෙනවා පුතේ. මෙයා අංශක 40ක් බවට පත් වෙනවා. එකම වෘත්තකණ්ඩේ කෝණ හැදෙනවා. x ගේ උත්තරය අංශක 40යි. x ගේ අංශක 40යි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5 මෙහෙම තියෙන්නේ මේ විස්කම්භය AC මෙතන හැදෙනවා මේ විදියට කෝණයක්. ඊට පහළින් මෙහෙම කෝණය හැදෙනවා. ඊට පහළින් මෙයා විස්කම්භය මෙයා O මෙතන x මෙතන අංශක 110යි. මෙයා D මෙතන B. පුතාලගෙන් අහන්නේ x වලාගේ. x වලාගේ අනිවාර්යයෙන්ම මෙතන 90ක් වෙනවා මෙතනත් 90ක් වෙනවා. මෙයා චතුරස්‍රයක ඇත්තටම අපි මේක 10 11 පන්තියේදී කතා කරනවා පුතේ. චතුරස්‍රය යටතේ චතුරස්‍රය වල සුවිශේෂී අවස්ථාවක්. ඒ චතුරස්‍රය වල සුවිශේෂී අවස්ථාවක් තමයි හොඳට අහගන්න. යම් චතුරස්‍රයක ශීර්ෂ 4 යම් චතුරස්‍රයක ශීර්ෂ 4 පුතේ වෘත්තයක් මත පිහිටනවා නම් වෘත්තයක් මත දැන් මේ ABCD කියන චතුරස්‍රයේ ශීර්ෂ 4 මේ වෘත්තයේ මත ඕකේන්ද්‍රය වන වෘත්තයේ මත පිහිටනවා. මේ මත පිහිටන්නේ දැන් මේක පුතේ මෙහෙම හිතන්න එපා. සමහර වෙලාවට ඔබ හිතයි මෙහෙම. දැන් මේ මත නෙවෙයි. මේ ABCD කියන චතුරස්‍රය මේ වෘත්තයේ මත නෙවෙයි තියෙන්නේ. ඒ තියෙන්නේ වෘත්තයේ තුල. වෘත්තයේ තුල. මේ අවස්ථාව නෙමෙයි අපි කතා කරන්නේ. යම් චතුරස්‍රයක ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටනවා නම් මේ චතුරස්‍රය අපි හඳුන්වනවා පුතේ වෘත්ත චතුරස්‍රයක් කියලා. මේකට කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මේක අපි 11 පන්තියේ පාඩමක්. ජ්‍යාමිතියේ පාඩමක්. වෘත්ත චතුරස්‍රය. එහෙනම් පුතා මෙතනත් මේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මම වැඩි යමක් මේ කියලා දෙන්න හදන්නේ 11 පන්තියේදී අපි මේ ගැන අපි කතා කරනවා. යම් චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් වීම තුල මෙයා වෘත්ත චතුරස්‍රයක් වීම තුල චතුරස්‍රයක අපි දකින්න තියෙන පොදු ගුණාංග වලට අමතරව තව ගුණාංග දෙකක් සුවිශේෂී ගුණාංග දෙකක් මේ වෘත්ත චතුරස්‍රයට අයිති වෙනවා.
සුවිශේෂී ගුණාංග දෙකක් එනවා. ඒ තමයි පුතා වෘත්ත චතුරාශ්‍රයක පුතේ මේ සම්මුඛ කෝණ අනිවාර්යයෙන්ම පරිපූර්ණකයි. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ මේ කෝණ දෙක එකතු අනිවාර්යයෙන්ම අංශක 180ක් වෙනවා. ඒක හැම චතුරාශ්‍රයකම වෙන්නේ නැහැ. දැන් සමචතුරාශ්‍රයේ වෙනවා. ඍජුකෝණාශ්‍රයේ වෙනවා. ඉතින් සමචතුරාශ්‍රයක් ගත්තොත් සමචතුරාශ්‍රයේ ශීර්ෂ 4 ඒක වෘත්ත වෙනවා. කියන්නේ සමචතුරාශ්‍රයේ වෘත්ත චතුරාශ්‍රයක් වෙනවා. ඍජුකෝණාශ්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඍජුකෝණාශ්‍රයත් ඒක වෘත්ත වෙනවා අර ශීර්ෂ 4. ඒකත් වෘත්ත චතුරාශ්‍රයක් කියලා අපිට සලකන්න පුළුවන්. නේ? ඒ අනුව මේකේ වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒක ලක්ෂණයක්. අනිත් ලක්ෂණය තමයි මේ වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කරාම ඕනම පාදයක් දික් කරාම මේ බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. මතක තියාගන්න. බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඒක තමයි වෘත්ත චතුරාශ්‍රයක තියෙන ඊළඟ ගුණාංගය. මේ කාරණා දෙක අපි 11 පන්තියේදී ඔප්පු කරනවා. දැනට ඕගොල්ලන්ට මතක තියාගත්තොත් සාමාන්‍ය පෙළ සමහර ගැටලු කෙටි ප්‍රශ්න පත්‍රයේ ගැටලු ඕගොල්ලන්ට මේ දැනුමින් හදන්න පුළුවන්. නමුත් දැන් මෙතන ওই දැනුම අපිට භාවිතා කරන්න බෑ. ඕගොල්ලෝ වෘත්ත චතුරාශ්‍රය දන්නේ නැති හින්දා. නැත්තම් වෘත්ත චතුරාශ්‍රය දන්න මේ මා කිව්ව කරුණු දෙක දන්නවනම් මේ දෙන්නගේ එකතු 180යි. කිසි කතාවක් නැහැ. x සමානයි අංශක 70යි. නමුත් දැන් මේ දැනුම අපිට මෙතන භාවිතා කරන්න බෑ. එහෙමනම් අපිට ගන්න තියෙන එකම දේ තමයි මේ චතුරාශ්‍රයේ අභ්‍යන්තර කෝණයිකේ අංශක 360යි. මේ චතුරාශ්‍රයේ අභ්‍යන්තර කෝණයිකේ අංශක 360යි. එතකොට අපිට මෙතන එනවා x කියන කෝණයයි අංශක 110 කියන කෝණයයි 90යි එකතු වුණාම අංශක 360ට සමානයි. එතකොට අපිට එනවා මෙතන x එකතු කිරීම මෙතන එනවා 290යි 290 සමානයි 360යි නේ? ඒ කියන්නේ x සමානයි 360න් 290ක් අපි අඩු කරනවා. එතකොට එන්නේ මෙතන අංශක 70යි. ඒ කියන්නේ මෙතන 16න් 9ක් අයින් වුණා. එතකොට මෙතන එන්නේ අංශක 70යි. අංශක 70යි. x කියන්නේ අංශක 70යි. ඒක තමයි අපි අර වෘත්ත චතුරාශ්‍ර වලින් ගන්නවා නම් කෙලිම 180න් අඩු කරලා ගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මෙතෙක් වේලා යම් බාධාවන් මැද්දේ අපි සාකච්ඡා කරේ අර වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය එම ඡාපය හැර වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් කියන ජ්‍යාමිතික ප්‍රමේය අනුබද්ධයෙන් ගොඩනැගෙන්නා වූ අනුප්‍රමේයයන් දෙක. ඒකානුප්‍රමේයයක් තමයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන බව, අනිත් එක තමයි අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ බව. එහා සම්බන්ධ කරලා ගැටලු අගයන් සෙවීම සම්බන්ධ අභ්‍යාස තමයි කරේ. ඊළඟට තියෙන්නේ බව පෙන්වන අවස්ථා. බව පෙන්වන අවස්ථා මම ඔබට ඒක බාර කරනවා. ඔයගොල්ලෝ ඒකේ හැකි පමණ ගැටලු හදන්න. ඒක අර මේවා අවස්ථාවලට වඩා හිතන්න දකින්න තියෙනවා. ඔබ දන්නවා සැලසුම් කරලා ඒ දේ කරන්න ඕන. එක ගානක්වත් අතාරින්න එපා. ඒ ගැටලු ටික පුතේ හදන්න. ඒ ගැන ඔබත් එක්ක මම ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැන් අපි එන්නේ පුනරීක්ෂණ අවස්ථාවට. අපි එදා නවත්තපු පේපර් එකේ B කොටස තමයි දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ. මම හිතන්නේ ඕගොල්ලෝ ඔක්කොම සූදානම් කරගෙන ඇති. ඒකේ සෙකන්ඩ් පේපර් එකත් හදලා තියාගෙන ඉන්න ඕන. දැන් අපි කාලයේ අනුව අපි B කොටසට යන්න හදන්නේ. ගන්න පුතාලගේ 2018 වර්ෂ අවසාන බස්නාහිර පළාත් පේපර් එකේ B කොටස ඔබ සූදානම් කරගන්න. දැන් මම මේ සාකච්ඡා කරන්න හදන්නේ. අපි සාකච්ඡා කරන්නේ 2018 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද 10 ශ්‍රේණියේ වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ B පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. B කොටස ගැන අපි කතා කරොත් මේකේ එන්නේ විහුවගත ස්වරූපයේ ගැටලු 5ක් එනවා. විහුවගත ස්වරූපයේ ගැටලු 5ක් එනවා. නේ? විහුවගත ස්වරූපයේ ගැටලු 5ක් එනවා.
ඒ ගැටලු පහ එන්නේ පුතා මේ ආකාරයට. ඒ තමයි ඒ ලකුණු 10 ගානේ ගැටලු පහ. මෙතන භාග තේමාව පදනම් කරගෙන එනවා. ඊට පස්සේ පරිමිතිය වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය වර්ගඵලය පදනම් කරගෙන එනවා. ඊට පස්සේ ප්‍රතිශත භාවිතයේ ප්‍රතිශත අනුපාත සම්බන්ධ කරලා ගැටලුවක් එනවා. ඊළඟට සංඛ්‍යානයේ තේමාවෙන් ගැටලුවක් එනවා. සංඛ්‍යානයේ තේමාවෙන් ඊළඟට එනවා කුලක සම්භාවිතාවය. පුතාලට ඕනනම් නැවතත් මා කියන්නම් මේ ගැටලු පහ ගොඩ නැගින්නේ පුතේ මේ වගේ භාග පදනම් කරගෙන භාග සංඛ්‍යා හා භාවිතය පිළිබඳ පදනම් කරගෙන එනවා. ඊළඟට පරිමිතිය වර්ගඵලය සම්බන්ධ කරගෙන පරිමිතිය වර්ගඵලය මෙතනදී ඇත්තටම කේන්ද්‍රික ඛණ්ඩයක් සම්බන්ධ වෙනවා පුතේ අනිවාර්යෙන්ම කේන්ද්‍රික ඛණ්ඩයක්. එතනදී කේන්ද්‍රික ඛණ්ඩයේදී ඕගොල්ලන්ට දෙන්නේ අනිවාර්යෙන්ම අංශක 45 ගුණාකාරකයක් වන අවස්ථා සහ අරය සෙන්ටිමීටර් 7 ගුණාකාරක වන අවස්ථා පමණයි. හොඳට මතක තියාගන්න. අංශක 45 ගුණාකාරකයක් කෝණය වෙන අවස්ථා 45 90 135 ඒ වගේ අරය 7 ගුණාකාරකයක් වන අවස්ථා. මොකද හේතුව මේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ පුතේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප කියන පදනම මත ELC. එතකොට ඒකේ පැහැදිලිව සඳහන් වෙන කාරණාවක් තමයි මේ ගැටලුව නිර්මාණය කරනකොට ළමයින්ට වඩා පහසු වන විදියට සුළු කිරීම පහසු වන විදියට තමයි දෙන්නේ. පැහැදිලිව කියලා තියෙනවා අරේ සෙන්ටිමීටර් 7 ගුණාකාරක අංශක 45 ගුණාකාරක තමයි දෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් නම් සම්බන්ධ වෙනවා. ඊළඟට අර මා කිව්ව විදියට ප්‍රතිශත අනික අනුපාත ප්‍රතිශත අනුපාත සම්බන්ධ වෙන අවස්ථාවක් එනවා. ඊළඟට සංඛ්‍යානය තේමාව පදනම් වෙච්ච ගැටලුව එනවා. සංඛ්‍යානය එතනදී වැඩිපුරම එන්නේ සංඛ්‍යානයේ තේමාවට වට ප්‍රස්ථාරයක් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම වට ප්‍රස්ථාරයක් දෙන්න පුළුවන්. දැන් මේකෙත් දීලා තින්නේ වට ප්‍රස්ථාරයක්, තීර ප්‍රස්ථාරයක් ඕගලන්ට දෙන්න පුළුවන්. 11 පන්තියට ගියාම තමයි අපි ජාල රේඛේ සංඛ්‍යාත බහුවශය සමුචිත සංඛ්‍යාත වක්‍ර ගැන කතා කරන්නේ. දැනට ඕගලන්ගේ 10 වට ප්‍රස්ථාරයක්, තීර ප්‍රස්ථාරයක් ඒ වගේ දෙයක් තමයි පුතා සම්බන්ධ වෙන්නේ සංඛ්‍යානයේ යටතේ. දත්ත නිරූපණය මත පදනම් වෙලා. ඊළඟට එන්නේ කුලක සම්භාවිතාවය. කුලක සම්භාවිතාවය කුලක හා සම්භාවිතාවය කොටු දැලක් හෝ නැත්නම් වෙඩ් රූප සටහනක් සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට භාග හෝ ප්‍රතිශත මේ කියන අවස්ථා එකකින් මේවායින් එකක් අතහැරලා ඔබට දෙන්න පුළුවන් ශීඝ්‍රතාවය. විශේෂයෙන් මේ ප්‍රතිශත අනුපාත යටතට ශීඝ්‍රතාවය සම්බන්ධ වෙන්න පුළුවන්. ශීඝ්‍රතාවයේ කොටස දුර කාල ප්‍රස්ථාරය නැත්නම් ජව පරිමාතර සම්බන්ධය කාලය සහ පරිමාව අතර සම්බන්ධය අන්න ඒ වගේ තමයි පුතා මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය තියෙන්නේ. හොඳට මතක තියාගන්න. විභාගයක් කියන්නේ තරඟයක්. ඒ තරඟයට යන ඉස්සෙල්ලා තරඟ පිටිය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ඔබ සුළු සැලසුම් සාගතව සූදානම් වෙන්න ඕනේ. නිකන් යන්නේනවා කිසි සැලසුමකින් තොරව නිකන් හිතෙන විදිහට ඔබ gederදී මේ කොටස් කරලා මෙහෙම හරියන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රයේ තුල ඔබෙන් ආමන්ත්‍රණය කරන්නේ මොනවද මොන වගේ කොටස්ද ඒක තමයි අපේ අත්දැකීම් එක අපි මේ සඳහන් කරන්නේ. අනිවාර්යයෙන්ම පුතා මේ ආකාරයටම තමයි සකස් වෙන්නේ. මම මේක නිශ්චිතව සඳහන් කරන්නේ නිශ්චිතව ඔවුන් මේක සඳහන් කරලා තියෙන හින්දා. අත්‍යවශ්‍ය ගුණ සංකල්ප කියලා විෂය නිර්දේශයෙන් 10 11 විෂය නිර්දේශයෙන් යම් කොටසක් තමයි පුතා වෙන් කරලා මේ ප්‍රශ්න පත්‍රයේ සකස් කරන්න භාවිතා කරන්නේ. ඒක සමාජගත කරලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් මල් ළඟක් තියෙනවා මම ඕගොල්ලන්ට ඕනනම් දාන්න කොයි කොටස්ද මේකෙන් මේ ප්‍රශ්න පත්‍රයෙන් අහන්නේ කියලා. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රේ. එහෙමනම් ඔබ මේ වගේ ප්‍රශ්න පත්‍රයක මේ ආකාරයට සූදානම් වෙන්න ඕන. හරි. අපි යමු භාග පාඩමට අදාළ ගැටලුවට. තව එකක් තමයි අපි මේකේ කාල කළමනාකරණය ගැන කතා කරොත් දැන් මම ඔබ දන්නවා මේ ෆස්ට් පේපර් එකට තියෙන පැය දෙකෙන් පැය එකක් ඔබ පැය එකක් යොමු කරනවා ඒ පාර්ට් එකට. මේ පාර්ට් එකට පැය එකක් යොමු කරනවා ප්‍රශ්න 25ට. මෙතන තව පැය එකයි ඔබට තියෙන්නේ.
එතකොට අපි දන්නවා පැයක් කියන්නේ පුතා මිනිත්තු 60ක්. මේ මිනිත්තු 60 අපි පහෙන් බෙදුවොත් ඔබ දන්නවා ඉතුරු වෙන්නේ එක ගානකට එන්නේ මිනිත්තු 18යි. sorry. එක ගානකට එන්නේ මිනිත්තු 16යි. නේ? එක ගානකට එන්නේ මිනිත්තු 12යි. වැරදීමක්. මිනිත්තු 12යි. 12 5ට. එතකොට මිනිත්තු 12 ගානේ තමයි මේ එක ගානකට එන්නේ ඕගොල්ලන්ට. මිනිත්තු 12යි. එතකොට ඔබ එහෙනම් වේගවත් වෙන්න ඕන. මේ මිනිත්තු 12 ගාන මිනිත්තු 10කින්වත් ඔබ හදන්න ඕන. මිනිත්තු 10කින් හැදුවොත් ඕගොල්ලන්ට මෙතන මිනිත්තු 10ක් තව ඉතුරු කරගන්න පුළුවන්. ඒකෙන් ඕගොල්ලන්ට හරි වැරදි බලන්න පුළුවන්. ඒක කාරණාවක්. ඊළඟ එක මේවා ව්‍යුහගත ස්වරූපේ තියෙන. මේකට වෙන අමතර කොළ අමුණන්න බෑ. අමතර කොළ අමුණන්න බෑ. සාමාන්‍ය පෙළ විභාගෙදී මේ ෆස්ට් පේපර් එකට අමතරව කිසිම කොළයක් ඕගලන්ට දෙන්නේ නැහැ. බොහෝ දුරට ඉදිරියේදී. එහෙමනම් ඔබ මේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය කළමනාකරණය කරගන්න ඕන. ඒකයි කියන්නේ. අනවශ්‍ය මුලින්ම ගැටලුව හොඳට සැලසුම් කරගන්න ඕන. ඊට පස්සේ තමයි ඉදිරිපත් කිරීම කරන්න වෙන්නේ. මොකද මේකේ ලිව්වට පස්සේ මකන්න ටිපෙක්ස් කරන්න බෑ. ඒ හින්දා හරි අවබෝධයෙන් මේ වැඩේ කරන්න ඕන. මොකද නැත්නම් අපි දකිනවා සමහර උත්තර පත්‍ර බැලුවාම දෙන්න පුළුවන් දසවද දීලා තියෙන උත්තර පත්‍රයට. කපලා කොටලා හතර වටේ එළියලා එතනින්ම පේන්නේ අර විභාග අපේක්ෂකයා නැත්නම් උත්තර ලියන දරුවගේ මනසේ තියෙන ව්‍යාකූල බව. ව්‍යාකූල මනසකින් ගැටලු හදන්න බෑ පුතා. නිර්වුල් මනසක් තියෙන්න ඕන. ඒකට තමයි අපි මේ පෙරහුරු අභ්‍යාස කරන්නේ. මේ කරන ටික ප්‍රමාණවත් මදි. නමුත් මීටත් වඩා ඕගොල්ලෝ තව ගෙදරදී කරන්න ඕන. හරි. එහෙමනම් අපි මේ කිව්ව උපදේශ සහ මේ කාරණාත් එක්ක අපි යමු භාග ගැටලුව පිළිබඳව සොයා බලන්න. මේක කියන්නේ මෙන්න මෙහෙමයි. අපි මිනිත්තුවක් අරගෙන මේක බලමු. සමස්තය පොඩ්ඩක් බලන්න. සම්පූර්ණයෙන් පිරී තිබූ ජල ටැංකියක්. දැන් සම්පූර්ණයෙන් පිරී තිබූ ජල ටැංකියක් කිව්වහම ඒ පිරීලා තියෙන ජල ප්‍රමාණය පුතේ අපි ඒකකයක් ලෙස තමයි සලකන්නේ. දැන් භාගවලදී ඒකකය තමයි කොටස් වලට වෙන් වෙන්නේ. එහෙනම් මේ සම්පූර්ණයෙන් පිරී ජල ටැංකියේ ඒකකයක් ඒකෙන් පහෙන් දෙකක් අපතේ ගිය අතර අපතේ යනවා. එතකොට ඔයගලන්ට මම පේනවා. දැන් ගාන කියනකොට මෙතන පහෙන් දෙකක් අපතේ ගියා නම් පහෙන් තුනක් තමයි ඉතිරි වෙන්නේ. ඒ ඉතිරියෙන් හයෙන් පහක් ප්‍රයෝජනෙට ගන්නවා. ඔන්න ඔකයි කතාව. අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අපතේ යාමෙන් පසු ඉතිරි වූ ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් කවර භාගයක්ද? මුළු ජල ප්‍රමාණයෙන් කවර භාගයක්ද? එතකොට සමහර වෙලාවට ළමෙක්ට මේකේ උත්තරේ එකපාර ලියන්න පුළුවන්. ඉහළ සාධනීය මට්ටමේ දරුවෙක් මේකට අක්කාල උත්තරේ 5න් 3යි කියලා ලියයි. හැබැයි මම පුංචි ඉල්ලීමක් කරනවා ඔබේ 5න් 3 ගොඩනැගුණු ආකාරය පිළිබඳව පොඩි ඊළඟ පියවර ලියන්න. අපි උත්තර පත්‍ර පරීක්ෂා කරනකොට සමහර වෙලාවට මාකින් ස්කීම් එකේ එතනට ලකුණක් වෙන් වෙනවා. උත්තරේට එක ලකුණ, එතනට එක ලකුණ. උත්තරේ විතරක් ලියලා තිබුණාට ලකුණු දෙක දෙන්නේ නැති අවස්ථාත් අපිට මුණ ගැහෙයි. මොකද මේවා සාධන පරීක්ෂණ. බුද්ධි පරීක්ෂණ නෙවෙයි. මෙතන උත්තරේ විතරක් නෙවෙයි බලන්නේ. ඔබ ගොඩනගපු උත්තරේ ගොඩනගපු ආකාරය ක්‍රමවේදය තර්කානුකූල ක්‍රමවේදයකින්ද ගොඩනැගුවේ. ඒ තැන් වලට පියවර වලට ලකුණු ලැබෙනවා. එහෙමනම් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මම එක ඒකකයේ මුළු ජල ටැංකියේ ඒකකයක් ඒකෙන් පහෙන් දෙකක් අඩු වෙනවා. එකක් කියන්නේ පහෙන් පහක්. එහෙනම් මෙතන උත්තරේ පහෙන් 3යි. මෙන්න මේ ආකාරයට ලියන්න පුරුදු වෙන්න. දෙවෙනි ප්‍රශ්නේ මම අන්තිමට ලකුණු බෙදන්නම්. ප්‍රයෝජනෙටගත් ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් භාගයක් ලෙස. ප්‍රයෝජනෙටගත් ජල ප්‍රමාණය. ඉතිරියෙන් 6න් 5ක් තමයි ප්‍රයෝජනෙට ගන්න. අන්න අපි අල් නයන්න යෙදෙන තැන. ඉතිරිය 5න් 3යි. ඉතිරියෙන් 6න් 5ක් තමයි පුතා ප්‍රයෝජනෙට ගන්න. අල් නයන්න යෙදෙන තැන. 5න් 3න් 6න් 5ක්. භාගවලදී ඔය අල් නයන්න යෙදෙනවා. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම වලදී අල් නයන්න යෙදෙන්නේ නැහැ. භාගවලදී මේ කොටසෙත් මෙහෙම. නමුත් ඉතින් මේකේ ගණිතමය සංකල්පය මේකෙන් අදහස් කරන්නේ මේ ගුණයක් බව. ඒ කියන්නේ 5න් 3 ගුණ කිරීම 6න් 5. ඔන්න ඕකයි. ප්‍රකාශයේ මෙහෙම වුණාට අවසානයේ ගණිත කර්මය ගුණ කිරීම. ඔය හරි පරස්පර බවක් තියෙනවා. අල් නයන්නේ මොකටද යෙදුවේ? ගුණ කිරීම. නමුත් අපි අල් නයන්න යෙදෙන තැන් වලට ප්‍රමුඛතාවය දෙනවා ගණිත කර්ම කිහිපයක් තියෙනකොට. එතකොට අන්න මෙතන අපි සුළු කරනවා පුතේ. මේ 5ට 5 5 ඒවා 1යි 5 ඒවා 1යි.
3ම 1යි 3ම 2යි අවසානයේ එන්නේ ටැංකියෙන් මේ සම්පූර්ණ ජල ප්‍රමාණයෙන් දෙකෙන් එකක් තමයි පරිභෝජනය කරලා තියෙන්නේ. ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ. ඒතකොට කොටසක් අපතේ ගිහිලා තිනවා තව කොටසක් ඉතිරි වෙලා තියෙනවානේ. තව කොටසක් ඉතිරි වෙලා තියෙනවා. දැන් අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. පසුව ටැංකියේ ඉතිරි වී ඇති ජල ප්‍රමාණය සමාන ජල පරිමා සහිත භාජන තුනකට පුරවනවා. ඉතිරි වෙලා තියෙන ටික. භාජන වලට දැමූ ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණයෙන් කවර භාගයක්ද? දැන් ටික පොඩක් අර අමතර කාරණා දාලා නිකන් මේක මේ ජෑම් කරන්න හදන, පටලවන්න හදන. දැන් කෙලිම ඇහුවනම් හරිනේ මෙහෙම. භාජන වලට දාන කතාවක් අපිට ඕනේ නැහැ. නේ? දැන් ටැංකියේ ඉතිරි වෙලා තියෙන ජල ප්‍රමාණය කොච්චරද කියලා මුළු ටැංකියෙන් කීයද කියලා ඇහුවනම් ඒක ඉතා සරලයි. දැන් මේ පොඩ්ඩක් වටේ ගෙනියන්න. පසුව ටැංකියේ ඉතිරි වී ඇති ජල ප්‍රමාණය සමාන පරිමාස සහිත භාජන තුනකට පුරවන ලදී. භාජන වලට දැමූ ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණය කවර භාගයක්ද? ඔය කියන්නේ ටැංකියේ ඉතිරි වුණු ජල ප්‍රමාණය. එහෙමනම් අපි මොකද කරන්නේ? අන්න මුලින්ම තිබුණ ඒකකයක් ඒ ඒකකයෙන් අපි අඩු කරනවා ටැංකියේ අපතේ ගිය ජල ප්‍රමාණය 5න් 2යි පරිභෝජනය කරපු ජල ප්‍රමාණය 2න් 1යි. එතකොට අපිට ඉතිරි ටික එනවා. එතකොට අපි දන්නවා ඒක අඩු කිරීම මෙතන අපිට පොදු හරයකට යන්න වෙනවා. 5 2 පොදු හරය 10යි. 5 2 ඉතිරි නැති බෙදෙන කුඩාම සංඛ්‍යාව 10යි. එතකොට ඔබ දන්නවා 5 10 වෙන්න නම් පුතා මෙයා දෙකෙන් ගුණ වෙනවා. එහෙනම් මෙයාත් දෙකෙන් ගුණ වෙනවා. එතකොට මෙතන 4යි ලවය තුල්‍ය භාග. මෙතන 2 10 වෙන්න මෙයා 5න් ගුණ වෙනවා. මෙයා 5න් ගුණ වෙනවා. එතකොට මෙතන 5යි. එතකොට එනවා ඒක අඩු කිරීම 10න් 9යි. ඒ කියන්නේ එකක් කියන්නේ 10න් 10යි. ඒ කියන්නේ පුතේ 10න් එකක් තමයි මේගොල්ලෝ අර භාජන තුනට දාලා තියෙන්නේ. මුළු ටැංකියේ 10න් එකක්. හරිනේ? දැන් අපිට කියනවා එක් භාජනයකට පිරි වූ ජල ප්‍රමාණය ලීටර 25ක් ගන්න. දැන් භාජන තුනකට දාන්නේ මුළු ටැංකියෙන් 10න් එකක්. මුළු ටැංකියෙන් 10න් එකක්. එක් භාජනයකට පිරි වූ ජල ප්‍රමාණය ලීටර 25ක් නම් භාජනයේ ධාරිතාවයේ ලීටර කීයද? එක් භාජනයකට දාන්නේ ලීටර 25ක්. එක භාජනයකට ලීටර 25ක් නම් භාජන තුනටම එන්නේ පුතේ 25ව 3ක්. ඒ කියන්නේ ලීටර 75ක්. ඒ ලීටර 75 තමයි පුතා ටැංකියේ ඉතිරි වෙච්ච ජල ප්‍රමාණය. ටැංකියේ ඉතිරි වෙච්ච ජල ප්‍රමාණය. ඒ කියන්නේ ටැංකියෙන් 10න් එකක් කියන්නේ ලීටර 75යි. ආපස්සට හිතන්න. එක භාජනයක දාන්නේ 25යි නම් භාජන තුන සමාන නම් දාපු ප්‍රමාණ සමාන නම් 25ව 3ක් 75යි. අන්න එහෙනම් අපි මෙතනින් සම්බන්ධ කරනවා පුතා. මම මෙතන 4 වෙනි කොටසට එනවා. අපි දන්නවා ටැංකියෙන් 10න් එකක් කියන්නේ පුතා ලීටර 75යි. ලීටර 75යි. 25ව 3යි. එහෙමනම් ටැංකියේ ධාරිතාවය කියන්නේ ටැංකියට අල්ලන උපරිම ද්‍රව ප්‍රමාණය. ඒ කියන්නේ 10න් 10යි. 10න් 10 එන්නේ 75ව 10ක්. ඒ කියන්නේ පුතේ ලීටර 750යි. ටැංකියේ ධාරිතාවයේ ලීටර 750යි. ඔන්න ওই විදිහට මේ ගැටලුවේ විසඳුම් අපිට ගොඩනගන්න පුළුවන්. දැන් මේ හා සම්බන්ධව ඕගොල්ලන්ට නොතේරුණු අපැහැදිලි පරස්පර තැන් තියෙනවනම් දැන් අහන්න. අපි මේකෙදි මේ මොහොතේ මේක විසඳගෙන යමු. ඊට පස්සේ මම ලකුණු බෙදීම කරනවා. දැන් ඔබ විභාග අපේක්ෂකෙන්නේ උත්තර පත්‍ර පරීක්ෂකවරේ. දැන් මම ඕගොල්ලන්ට අලුත් පත්වීමක් දෙනවා. දැන් ඕගොල්ලෝ උත්තර පත්‍ර පරීක්ෂක. හැබැයි පුතේ දැන් ඔබ බලන උත්තර පත්‍රය තමන්ගේ කියලා හිතන්න එපා. තරහකාරයෙක්ගේ කියලා හිතන්නත් එපා. ඔබේ හොඳ කල්යාණ මිත්‍රයෙක්ගේ කියලා හිතන්නත් එපා. ඔබට ලැබිලා තියෙන උත්තර පත්‍රය ඔබ දන්නේ නැති කෙනෙක්ගේ කියලා හිතන්න. එහෙනම් මම මේ දෙන උපදේශ අනුව ඔබ හිතට එකඟව අදාළ තැන් වලට ලකුණු පවරන්න වැරදිලා තියෙනවා නම් රතු පෑනෙන් ඒවා නිවැරදි කරන්න. නිවැරදි කරලා ලකුණු දාන්න යන්න එපා. ඔන්න ඔය වැඩේ කරන්න. නැතු ඔබට වංචා කරගත්තොත් ඒ කියන්නේ ඔන්න වැරදිලා තියෙනවා පුරුටුගාල එතන හදලා ලකුණු දාගන්න. ඔබට වංචා කරොත් පුතේ ඒක කැරකිලා ඔබටම එනවා.
මම ඊයේ ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්න නැති ලස්සන කතාවක්. ඒක ඇහුවනම් මට මතක විදියට ඔයගොල්ලන්ගේ ගෲප් එකට මම දැම්මා. මම ඒකටම දැම්මා ඒක. ඒ කතාව අපේ ජීවිතේට ඉතාමත්ම හොඳ ආදර්ශයක් දෙන කතාවක්. මම දාලාද කියලා මම බැලුවේ. ඔව් දාලා තියෙනවා. දාලා තියෙනවා. අර වෙලින්දෙක් සම්බන්ධ කාරණාව. ඒ හින්දා හොඳට මතක තියාගන්න. අපි වංචාවක් කරොත් තව කෙනෙක්ව රැවටුවොත් තමන්ව රැවටුවොත් තමන්ටම තමයි ඒකේ හානිය වෙන්නේ. හින්දා හොඳට මතක තියාගන්න. හරි දේ හරියට කරන්න, වැරදි දේ වැරදි ලෙස දකින්න. නේ වැරදි හඳුනගෙන අපි ඒවා නිවැරදි කරගෙන ඉදිරියේදී වැරදි නොවන ලෙස කටයුතු කරමු. මම දැනට ලකුණු වෙන් කරන්නේ 5න් 3ට 1යි. අවසාන ලකුණු දාගෙන යන්නේ 10න් 1ට 1යි 750ට 1යි. ඒකට අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙනවා. ඊළඟට මම ලකුණු බෙදනවා 1න් 5න් 2 අඩු කරන බව පෙන්නනවට එක ලකුණක් වෙනවා. මෙතන ලකුණු දෙකක් දෙනවා. දැනට මම ඕගොල්ලන්ට 5න් 3ම දාලා තිබුණොත් ලකුණු දෙක දෙන්නම්. හැබැයි මතක තියාගන්න ඒකෙදි මේ අවස්ථාවට ලකුණක් වෙන් වෙන තැන් තියෙනවා. ඊළඟට 5න් 3න් 6න් 5 ගුණ කරන බව පෙන්නනවා හෝ අල්ලා යන්න යෙදෙනවට එකක් තියෙනවා. 2කින් 1ට එකක් තියෙනවා. එතකොට ලකුණු දෙකක් තියෙනවා. ඊළඟට 1කින් මේ කාරණා අඩු කරන බව පෙන්නනවට එකක් තියෙනවා. අඩු කරන බව පෙන්නනවට එකක් තියෙනවා. මේ භාග සුළු කිරීම සම්බන්ධව මේ පියවරට එකක් තියෙනවා. එතකොට මෙතන පුතේ සමස්ත ලකුණු ඒ කොටසේ ලකුණු 3යි. 10න් 1 75ට සමාන කරනවාට හෝ ඔබ සමහර වෙලාවට මෙයා 3ෙන් බෙදලා 10න් 1 3ෙන් බෙදලා ඒ කියන්නේ 30න් 1 25ට සමාන කරලා ඇති. 30න් 1 එක භාජනයක කොටස හොයලා 25ට සමාන කරලා ඇති. ඒත් එක ලකුණ තියෙනවා. ඊට පස්සේ මෙතන 10න් ගුණ කරන එකට හෝ 25 30න් ගුණ කරන එකට 25 30න් ගුණ කරත් මේ උත්තරේ එනවා. එතන ලකුණු 3 එනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට පුතේ ලකුණු 10න් කීයද කියලා අහන්න. දාන්න. 10න් කීයද කියලා රතු පෑනින් හරියට මාර්ක් කරන්න. ඔබට මේ හා සම්බන්ධව මොන හරි ගැටලු තැනක් ලකුණු යෙදීම සම්බන්ධව තියෙනවා නම් ඒ ප්‍රශ්න කරන්න. සද්ද නැතුව ඉන්න එපා. ඒ ගැනත් ඔබට පුළුවන් කතා බහ කරන්න. ලැජ්ජපායි පැත්තකින් දාලා. හරි අඩුපාඩු තැන් අපි විසඳගෙන යන්න ඕන. right. එහෙමනම් මම හිතන්නේ ඔබට ගැටලුවක් නැති බවයි පේන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට ගෙන. සමහර වෙලාවට මේ අවුරුද්දේ භාග ගාන වෙනුවට ශීඝ්‍රතාවය සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. දුර කාල නේ ඒ වගේම පරිමා සම්බන්ධ කරලා. දෙවෙනි ගැටලුවක් අපි ඉදිරියේදී හදමු. අපි එනවා දැන් දෙවෙනි ප්‍රශ්නෙට. මම දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් රූප රාමුව මේකේ අඳ ගන්නම්. මේකේ තියෙනවා පුතා මම මේ හරියට වෙන්න ගන්නම්. හිත ඕනේ හින්දා. මේක තියෙන්නේ සමචතුරස්‍ර කොටසක් තියෙන්නේ නේ. සමචතුරස්‍ර කොටසක් තියෙනවා. ඒකෙත් මේ වගේ සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඔක්කොම මේක සමාන බව තමයි පෙන්නන්නේ. මේ කොටස් වෙනම සමානයි. මෙතන 8.2යි. මෙතන දීලා තියෙනවා 56යි. මෙතන අර්ධ වෘත්තයක් එන්නුන්න බලන්න වෘත්ත ඛණ්ඩයක් සම්බන්ධ වෙනවා. මොකද්ද මේ? අපි බලමු දැන්. අර්ධ වෘත්තාකාර කොටසකින් හා සමචතුරස්‍රාකාර කොටස් දෙකකින් යුත් ජනෙල් පියනක් සඳහා සැකසු ග්‍රිල් එකක ආකෘතියක් රූපේ දැක්වේ. ඔබ දන්නවා ජනෙල් පියනකට සම්බන්ධ කරලා තියෙන යකඩ ග්‍රිල් එකක් තමයි මේ තියෙන්නේ. එහි විශාල සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය ඔබෙන් අහනවා. මේ විශාල සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය. මම මේ කතා කරන්නේ ප්‍රශ්නාංක 2 රෝමී ඉලක්කම් අංක 1. විශාල සමචතුරස්‍ර කොටසේ වර්ගඵලය. විශාල සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය. මේ මතු පිට ගන්න ඉඩ ප්‍රමාණය. ඉතින් පුතේ 56 ගුණ කිරීම 56. නේ 56 56න් අපි ගුණ කරමු. එතනම වම් අත පැත්තෙන් අපි ගුණ කරමු.
6 වරක් 6 36 ඉතුරු 3යි. 6 වරක් 5 30යි 3යි 33යි. 6 වරක් 5 30යි 0යි 3ක් ඉතුරුයි. 5 වරක් 5 25යි 3යි 28යි. එතකොට 6යි 3යි 11යි 2යි 1යි 3යි. චෙක් කරන්න ආයෙ. එතකොට මෙතන උත්තරේ එන්නේ 3136යි වර්ග සෙන්ටිමීටර්. මේක වර්ග මීටර කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ කියලා නෑ. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් අපි තියෙන. අන්තිමටම ලකුණු බෙදන්න. දෙවෙනි කොටසට අපි එනවා. එහි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. දැන් ඔතනදී ළමයා රැවටෙනවා මොකද්ද? දැන් ඔන්න බලන්න මෙතනදී රැවටෙන දේ තමයි සමහර වෙලාවට මෙන්න මේ 8.2 යෙදිලා තියෙන අනුව ළමයා අරය 8.2යි කියලා ගන්න පුළුවන්. බලන්න නේ. ටික කලබල වුණාම අරය 8.2යි කියලා ගන්න. ඇත්තටම පුතේ මේ අරය 8.2 කියන්නේ මේ අරය නෙවෙයි මේ මෙතන 8.2 රූපේ පේන විදිහට නම් මෙයා මෙතන දීලා තියෙන්නේ නේ 8.2. සමහර වෙලාවට ඔබ 8.2යි කියලා අරන් ඇති. මෙයාගේ අරය කීයද? අරය වෙන්නේ 56 බෙදීම 2. 56 දෙකෙන් බෙදුවා. ඒතර අපි දන්නවා දෙවරක් දෙක 4යි ඉතුරු වෙනවා එකක් දෙවරක් 8යි. බලන්න මං කිව්ව දේ හරි නේද? 7 ගුණාකාරකය. අනිවාර්යයෙන්ම 7 ගුණාකාර. 7 වරක් 4 28යි. අනිවාර්යයෙන්ම අංශක 45 ගුණාකාරකයක් තමයි කෝණේ. අර්ධ වෘත්තය. අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ භාගයක් πr වර්ගය. මුළු වෘත්තේ πr වර්ගය භාගයක් πr වර්ගය. එතකොට මේක අපි ගත්තොත් භාගයක් 7න් 22ක් r කියන්නේ 28ක් ආයි 28ක් වෙනවා. ඔහොම 28 28 සුළු වුණාම දෙකේ ඒවා එකයි පුතේ මෙතන 11යි 7 ඒවා එකයි මෙතන 4යි. එතකොට මෙතන එනවා 11 වරක් 4 44 ගුණ කිරීම 28. එතකොට මම 28 ගුණ කරනවා පුතේ 44. නේ 28 මම මේ හරියට කරන්න 28 මා ගුණ කරනවා 44. එතකොට 8 වරක් 4 32යි 3යි 4 වරක් 2 8යි 3යි 11යි ආයෙ එන්නේ 112යි. එතකොට එන්නේ 2යි 3යි 2යි 1යි. එතකොට උත්තරේ එන්නේ 1232යි වර්ග සෙන්ටිමීටර්. ඔබේ උත්තරය. 1232යි වර්ග සෙන්ටිමීටර්. අපි එනවා තුන්වෙනි කොටසට. ප්‍රෝමීලා ක්‍රමාංක 3. ඩ්‍රිල් එක සකස් කිරීම සඳහා යකඩ පට්ටම් යොදා ගැනේ නම් අර්ධ වෘත්තාකාර ඡාප කොටස සඳහා අවශ්‍ය වූ පට්ටමේ දිග. මෙන්න මේ අර්ධ වෘත්තාකාර ඡාප කොටස සඳහා යන පට්ටමේ දිග අහන්න. ඒ කියන්නේ මේ අර්ධ ඡාපයේ දිග. ඉතින් අපිට ඒක ගන්න පුළුවන් පුතා සම්පූර්ණ වෘත්තේ මෙයා භාගයක්. සම්පූර්ණ වෘත්තය ඔයගොල්ලෝ දන්නවා 2πr. 2πr. එහෙනම් මෙයා එන්නේ 5r. 5r 7න් 22යි r කියන්නේ 28යි. r කියන්නේ 28යි. 7 ඒවා 1යි 7 ඒවා 4යි 22 ඒවා 4ක් එන්නේ. ඒ කියන්නේ පුතේ 4 වරක් 2 8යි 88යි සෙන්ටිමීටර. ඔබේ උත්තරය සෙන්ටිමීටර 88. හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 4. ග්‍රිල් එක සෑදීමට අවශ්‍ය මුළු යකඩ පට්ටම් වල දිග. මේ මුළු යකඩ පට්ටම් වල දිග. ඔව්. අපි මෙහෙම ගමු. අර්ධ ඡාපයට යනවා 88ක්. ඔන්න එකතු කරමු. 88ක්. ඊට පස්සේ අපිට පේනවා මේ 28 කැබලි මේ 56 දෙකෙන් බෙදුවම 28යිනේ. 28 ඒවා කීයක් යනවද? 28 ඒවා. අපි මාක් කරගෙන යන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 28 ඒවා 12ක් යනවා. 28 ඒවා 12ක්. ඊළඟට අපිට පේනවා 8.2 කැබලි කීයක් යනවද? 8.2 කැබලි. 8.2 කැබලි එනවා පුතේ 1යි 2යි 3යි 4යි. 8.2 කැබලි 4යි. ඒක අපි 4ෙන් ගන්නවා. ග්‍රිල් එක සෑදීමට අවශ්‍ය මුළු යකඩ පට්ටම් වල දිග. නේ? ඔන්න ඔහොමයි. දැන් මේ ටික අපි සුළු කරමු. 88යි 28 ඒවා 12. අපි 28 ඒවා 12ක් අපි ගුණ කරමු. 12 වරකට 96න් 6 9ක් ඉතුරුයි. එතකොට 12 වරක් 2 24යි 9යි පුතේ 33යි.
12 වරක් 8 96යි 9ක් ඉතුරු 12 වරක් 24යි 9 36යි. එතකොට එන්නේ 336යි. එයාට එකතු කරන්න ඕන 4.8.2 වා 4ක් 4 වරක් 2 8යි 8 වරක් 4 32යි 32.8යි. දැන් මේ ටික අපි එකතු කරනවා 336 88 32.8. එතකොට මේගොල්ලන්ගේ ඕන බිංදු දාගත්ත දශම. එතකොට එන්නේ මෙතන 8යි 8යි 6 14යි 14යි 2යි 16න් එකක් ඉතුරුයි 8යි 3යි 11යි 12යි 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 3යි 15න් එකක් ඉතුරුයි 3යි 1යි 4යි. ආයි චෙක් කරමු. 8යි 10යි 16යි 8යි 3යි 11යි 11යි 3යි 14යි 15යි 3යි 1යි 4යි. ඔබේ උත්තරේ එන්නේ පුතා 456.8යි සෙන්ටිමීටර්. ඔන්න ඔහොමයි. ඔන්න ඔහොමයි. ඒ ගැටලු ඉතා සරල ගැටලුවක්. කල්පනාවෙන් හදන්න තියෙන හැබැයි. යම් හෝ ගැටලුවක් මතුවලා තියෙනවනම් පුතේ කතා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. බිසත් කතා කරන්න. මේ උත්තර ටික ආවද බිසත්? බිසත් අමාෂි සර් මේ උත්තර ටික ආවද? අන්තිම එක ආවේ. අන්තිම එක මොකද උනේ? ඒකේ මොකද? පරිමිතිය අරන් තිබ්බේ. ඩ්‍රිල් එක සෑදීමට අවශ්‍ය මුළු යකඩ පට්ටම් වල දිග. මේ ඉතුරු කෑලි ඩ්‍රිල් එක හදන්න යනවා නේද පුතේ? නේ? මුළු ඔක්කොම ටික එන්න ඕන නේ. එතන වෙලා තියෙන්නේ ගණිතම කාරණාවක් නෙවෙයි නේ. ගැටලුව අර පටලවගෙන කියවපු තේරුම් ගැනීම නේද? අපරාධයක් හැබැයි යා. ඔකිදු කතා කරන්න. ඔකිදු නුවන්මී හදලා නැතුව ඇති මට පේන්නේ. සද්දෙන් පහලා ඉන්නේ. හරි. අපි ලකුණු බෙදමු. මෙතන 56 56 ගුණ කරන බව පෙන්වනවට එකයි උත්තරේට එකයි එතන ලකුණු දෙකයි. අරය සෙන්ටිමීටර් 28 ලෙස හඳුනා ගැනීමට එකක් දෙමු. භාගයයි ෆයි වර්ගය අනිවාර්යයෙන්ම මේ ආදේශ කරලා හෝ සූත්‍රයට එකයි 1232ට එකයි ලකුණු 3යි. එතන ලකුණු 3යි. ෆයි හෝ ආදේශයේ පෙන්නලා තිනවා නම් එකයි උත්තරේට එකයි මෙතන ලකුණු දෙකයි. මෙතනදී පරිමිතිය සංකල්පය හඳුනාගෙන පරිමිතිය නෙවෙයි මේ යන කොටස් ටික හඳුනාගෙන මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා නම් එක ලකුණයි. ඊට පස්සේ මේවා ගුණිතයන් සලකලා මේ දෙවෙනි පියවරට එක ලකුණයි උත්තරේට එක ලකුණයි මෙතන ලකුණු 3යි. 3යි 2යි 3යි 2යි ඒ අනුව පුතා දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද කියලා දාන්න. ඉතින් මෙතන වෙන්නේ ඔබට නොදුනුවත්ව ඔබෙන් ලකුණු ගිලිහීමක් නැතිවීමක් එනවා. ඒ හින්දා ඒවා මග එහෙම අවස්ථා ඇති නොවන විදිහට වැඩ කටයුතු සකස් කරගන්න ඕන පුතේ. හරි? right. අපි එමු තුන්වෙනි ගානට දැන්. අපි එන්නේ ප්‍රශ්න අංක 3. මෙතන මිනිස් දින සම්බන්ධ මිනිසුන් විසින් කරන කාර්ය ප්‍රමාණය සම්බන්ධව තියෙනවා. ඊට පස්සේ ප්‍රතිශත භාවිතය සම්බන්ධව තියෙනවා. පේන විදිහට පරිපණම් පිළිබඳව ඔබෙන් ප්‍රශ්න කරලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. ඔන්න ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 ඒ කොටස. අපි මුලින්ම බලමු. පාසල් ගොඩනැගිල්ලක තීන් තාලේප කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වෙනවා. ගත වේයයි ගණන් බලා ඇත. ඇස්තමේන්තු කරලා තියෙනවා.
මුල් දින 4 තුල අදාළ වැඩේ සඳහා යොදවා තිබුණු මිනිසුන් ගණන 6යි. මුල් දින 4 තුල. මුල් වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන කීයද? ඔය වගේ තියෙනවා මුල් දින 4 අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? ඉතිරි වැඩ ප්‍රමාණය නියමිත දිනට අවසන් කිරීමට වැඩිපුර යෙදිය යුතු මිනිසුන් ගණන කීයද? එක් දිනක මිනිසෙකුට වැඩ කුලිය රුපියල් 2000ක් නම් මුළු වැඩේ සඳහා ගෙවිය යුතු වැඩ කුලිය කොච්චරද කියලා අහන්න. right. ගැටලුව අපිට පැහැදිලි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට අපි එනවා. ඇත්තටම මිනිසුන් 8 දෙනෙක් දින 6කට මේ කාර්ය ප්‍රමාණය ඇස්තමේන්තු කරලා තියෙන්නේ මුල් දින 4 මේ මුල් දින 4 අදාළ වැඩේ සඳහා යොදවා තිබුණු මිනිසුන් ගණන 6 දෙනයි. එහෙනම් මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය පළවෙනිම අහන්නේ මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන. මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගාන මිනිසුන් 8 දෙනා දින 6යි 6 වරක් 8 48යි. මිනිස් දින ගණන 48යි. කොහොම දැම්මත් කමන්නේ. සමහර වෙලාවට දරුවනි ඔබ මිනිස් දින කියලා 48 කියලා දාලා ඇති. ඒත් ඉතින් ගැටලුවක් නැහැ. මෙතන අහන්නේ මිනිස් දින ගණන කීයද? එතකොට 48යි. ආයි මිනිස් දින 48යි කියලා ලිවීම අත්‍යවශ්‍යම නැහැ. දෙවෙනි ප්‍රශ්නේ මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය. මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? එහෙනම් අපි දන්නවා මෙතන 48 මුළු වැඩ ප්‍රමාණය 4 ගුණ කරනවා 6. එතකොට එන්නේ 6 වරක් 4 24යි 48යි 24 ඒවා 1යි 24 ඒවා 2යි මුළු වැඩෙන් දෙකෙන් එකක ප්‍රමාණයක් තමයි අවසන් කරලා තියෙන්නේ. තුන්වෙනි කොටස. ඉතිරි වැඩ ප්‍රමාණය නියමිත දිනට අවසන් කිරීමට ඉතිරි වැඩ ප්‍රමාණය නියමිත දිනට අවසන් කිරීමට වැඩිපුර යෙදිය යුතු මිනිසුන් ගන්න. දැන් අපිට තව වැඩ ප්‍රමාණයක් ඉතිරි වෙලා තිනවා. පුතේ කරුණාකර මයික් එක ඕෆ් කරගන්න අවශ්‍ය වුණොත් විතරක් කතා කරන්න. නැත්නම් බාධාවක්. එතකොට මෙතන මිනිස් දින 48ක වැඩ ප්‍රමාණයක් තියෙන්නේ දැනට භාගයයි ඉවර වෙලා තියෙන්නේ. එතකොට තව මිනිස් දින 24ක වැඩ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. මේ මිනිස් දින 24ක වැඩ ප්‍රමාණය අපිට කරන්න තියෙන්නේ මිනිසුන් 6 දෙනාක් නේ. ඉතිරි වැඩ ප්‍රමාණය නියමිත දිනට අවසන් කිරීමට වැඩ පිට යෙදිය යුතු මිනිසුන් ගන්න. ඔව්. දැන් අපිට දින 6යිනේ දීලා තියෙන්නේ. දින 6යි. දින 6 දැන් අපිට දින කීයක් අපිට ගියාද? දින 4ක් ගියා. මුල් දින 4යි. තව දින 2යි තියෙන්නේ. එහෙනම් අපිට ඕනේ මිනිසුන් ගාන මුළු මිනිසුන් ගණන එන්නේ අර කාර්ය ප්‍රමාණය අපි බෙදනවා පුතේ දින ගණනින්. මේ දින ගණනින් අපි බෙදනවා. කාර්ය ප්‍රමාණය දින ගණනින් 24 බෙදනවා. තව දින තියෙන්නේ 2යි. 4ක් ගියා. එතකොට එන්නේ මෙතන දින මිනිසුන් ගාන එනවා 12. මිනිසුන් 12. අහන්නේ තව යෙදිය යුතු වැඩිපුර යෙදිය යුතු මිනිසුන් ගණන. එහෙනම් වැඩිපුර යෙදවිය යුතු මිනිසුන් ගණන. වැඩිපුර යෙදවිය යුතු මිනිසුන් ගණන වෙන්නේ 12ක් ඕන. දැන් මේ වැඩේ ඉවර කරගන්න දැනට මිනිසුන් 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් පුතේ තව 6 දෙනෙක් අපිට ඕන. මිනිසුන් 6 දෙනෙක් තව ඕන. මිනිසුන් 6 දෙනෙක් ඕන. හතරවෙනි ප්‍රශ්නේ. ෆෝමියුලා ක්‍රමාංක 4. එක් දිනක මිනිසෙකුගේ වැඩ කුලිය රුපියල් 2000ක් නම් එක් දිනක මිනිසෙකුගේ වැඩ කුලිය රුපියල් 2000ක් නම් මුළු වැඩේ සඳහා ගෙවිය යුතු වැඩ කුලිය කොච්චරද කියලා අහන්න. එක් දිනක රුපියල් 2000යි. එතකොට ඔයගලන්ට පේනවා මිනිස් දින 48ක වැඩ ප්‍රමාණයක්. මිනිස් දින. මිනිසුන් දින ගානෙන් ගුණ කරාම මිනිස් දින 48ක වැඩ ප්‍රමාණය. එහෙනම් යන වියදම බලන්න 48න් අපි ගුණ කරනවා. 48න් ගුණ කරනවා. ගෙවිය යුතු වැඩ ප්‍රමාණය. දෙවරකට 16යි, දෙවරකට 8යි 9යි. අකට බිංදු 3යි. රුපියල් 96000ක් පුතේ වැය වෙනවා. රුපියල් 96000ක් වැය වෙනවා. ඔන්න ඔහොමයි. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. අපි මේකේ ලකුණු බෙදීම කරලා ඊළඟ කොටසට යමු. මේකේ ලකුණු බෙදීම කරොත් 90
48ට එක ලකුණක් අපිට දෙන්න පුළුවන්. 24 48 මේ 24 හඳුනා ගැනීමට එක ලකුණයි. උත්තරේට 1යි මෙතන ලකුණු 2යි. ඊට පස්සේ 24 දෙකෙන් බෙදෙන බව පෙන්නනවට 1යි. 12 හඳුනා ගන්නවට 1යි. 6 හඳුනා ගන්නවට 1යි. මෙතනත් ඒතකොට අපිට ලකුණු 3ක් අපිට දෙන්න පුළුවන්. මේකෙන් මම එකක් අඩු කරනවා. මෙතන මේ 12න් එක 6ක් අඩු වෙන එක අපි අයින් කරමු. මෙතන 1යි මෙතන ලකුණු 2කට යනවා. 24 දෙකෙන් බෙදලා 12 හඳුනා ගන්නවා නම් 1යි. මෙතන 1යි. ඊළඟට අපිට මෙතන දෙන්න පුළුවන් 96000ට එක ලකුණක්. 96000ට එක ලකුණක්. එතකොට මෙතන 2යි 4යි 5යි 6යි තව එක ලකුණක් එන්න පුළුවන්. මෙතනට 48න් ගුණ කරන බව පෙන්නනවට ඒ අනුව ලකුණු 2යි. ඒ අනුව ඒ කොටස ලකුණු වෙනවා පුතා 7ක්. 2යි 4යි 6යි ලකුණු 7ක්. ඒ කොටසට ලකුණු 7ක් දාගන්න. ඒ කොටස ලකුණු 7යි. නෑ මගේ පේපර් එක වෙන කොටයි. හට්ටයි කරගෙන ඉස්කෝලේ ඔයවල ටීචර්කු වැඩ ටික ඉංග්‍රීසි ඉතිහාස දැන් ඉතින් අපිට දැසුයි හෙල්තුයි. මට නම කියන්නත් පුළුවන් මෙතනදී. ඉන්නේ බාන්නේ දෙන්නකෝ අප්පා මට ආසින්න බෑ උන් අදිනවට. ওই මයික් එක ඕෆ් කරගන්න පුතා. මේ කාරණාවට අවධානය යොමු කරන්න. දැන් වෙන වෙන කතම් බහම් මෙතන හොඳටම ඇහෙනවා. ඒක හැමෝටම ඇහෙනවා. ඒ වගේම ඒ කතා කරන එක්කෙනා කවුද කියලා මෙතනින් පේන්නනවා. ඒ වින්දා ඒක ඕගොල්ලන්ගේ පෞද්ගලිකත්වයටත් ප්‍රශ්නයක් වෙනවා. අපේ පාඩමටත් ප්‍රශ්නයක් වෙනවා. ගැටලුවක් නම් අනිවාර්යෙන්ම ඔබට මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නෑ. ඒක අහන්න. ඊට පස්සේ මයික් එක ඕෆ් කරගන්න පුතේ. කොහොම හරි හරි. නැත්නම් ඒක ඔයගලන්ට හොඳ මදි. අනිත් එක එතනින් මට පේන දේ තමයි සමහර වෙලාවට මේ කාරණාවත් එක්ක මේකට අවධානය යොමු වෙන්නේ අපරාධයක්. ඉතින් ඕකේ ඩේටාත් පුච්චගෙන වෙන කතා බහක එදිලා හිටියොත් එහෙම මේ කරන දේ වැඩක් නැහැ. එහෙනම් හොඳම දේ තමයි මෙතනින් අයින් වෙලා යන එක. හරි? ගැටලුවක් නම් අනිවාර්යයෙන්ම අහන්න සද්ද නැතුව ඉන්න එපා. අපි එනවා දැන් B කොටසට. B කොටසට. B කොටස එක්තරා පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශය තුල ඇති කඩ සාප්පු ආදීන් 8%ක වාර්ෂික වරිපණම් බදු කුලී ප්‍රතිශතයක් අය කරයි. වරිපණම් බදු කුලී ප්‍රතිශතයක්. එතන කුලී කියන එක නම් අවශ්‍ය නැහැ. වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරයි. කාර්තුකර රුපියල් 2400ක වරිපණම් බදු මුදලක් ගෙවන වෙළඳසැලක තක්සේරු වටිනාකම තමයි යහන්නේ. තක්සේරු වටිනාකම. අපි ඉතින් මේ වගේ ගානක් හදන්න හොඳම විදිය තමයි මේ ආකාරය. අපි ගන්නවා මෙතන පුතේ තක්සේරු වටිනාකම. තක්සේරු වටිනාකම. එතනින් අපි එනවා වරිපණම් බද්දට. වරිපණම් බදු මුදල. බදු මුදල. මේවට වාක්‍ය ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් ප්‍රතිශතයේ 108යි. අපි මෙතන 108 අර්ථ දක්වමු. මොකද්ද මේ 108 කියන්නේ? 100ක් නම් තක්සේරු වටිනාකම රුපියල් 8ක් වර්ෂයකට ගෙවන්න ඕන. 100ක් නම් 8ක් ගෙවන්න ඕන. දැන් මේ පුද්ගලයා කාර්තුවකට 2400ක් ගෙවනවා. 2400ක් කාර්තුවකට ගෙවනවා. අපි දන්නවා එහෙනම් අවුරුද්දකට ගෙවන මුදල අවුරුද්දට කාර්තු 4යි 2400ව 4යි.